පෙරවරු 8යි විනාඩි 7යි දැන් මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් පානදුර වැකඩ මඩුවත්ත පාර පළවන පටුමග අංක 613 පදිංචි චන්ද්‍රා පිසේන බහරයාව මනෝජා චමිලා දියණියන් කුරුණෑගල අලුත් මල් කඩුවාව ගැමුණු පෙදෙස පළමුවන පටුමග අංක 90 පදිංචි හිඟුරගේ රෝහණ විජේසේකර මහතා මානැල්ල අනුවාරම අංක 392 4 පදිංචි WM නිල්මිනි සමන් කුමාරී වන්නි නායක මහත්මිය හොරණ දික්හේනපුර දෙවන පටුමග අංක 151 පදිංචි වරුණ චන්දිමා අමරතුංග මහත්මිය දොඩම්දුව මෝතර පටුවන පදිංචි චන්ද්‍රලතා සෙනවිරත්න මහත්මිය ඇතුළු දූතරු මුණුපුරු මිනිබිරියන් රන්ටැඹේ වැලිවර්ණ කැටිය අංක 81 පදිංචි MU ලොකුමැණික්කේ මහත්මිය පර්ත් නගරය ශෙලී අංක 27 ට්‍රයිඩර් මාවත දිනේෂ් ධම්මික හේමචන්ද්‍ර මහතා මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැන් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා ආරාධනා කර සිටියේ දොඩන්දුව මෝතර පටුවන පදිංචි චන්ද්‍රලතා සෙනවිරත්න මහත්මිය විසින් සාදු සාදු සාදු. පින්තුනි, මජ්ක්‍ධිම නිකායේ වත්තෝපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කරන චිත්තෝපදේශ ධර්ම පිළිබඳ ධර්මදේශනා මාලාවේ 14 වන ධර්මදේශනාවටයි ඔබ දැන් සවන් දෙන්නට සූදානම් වන්නේ. එසේනම් ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අතිමානං චිත්තස්ස උපක්ඛිලේසං පජහති සාදු 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 සද්ධාවන්ත පින්නතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රයේ ඇසුරින් සිදු කරන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ දේශනා මාලාවෙහි 14 වැනි ධර්ම දේශනාවයි පැවැත්වෙන්නේ. චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරන තථාගතයන් වහන්සේ එහි 14 වැනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට පැහැදිලි කරන්නේ අතිමානය පිළිබඳව. අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ තීති විදිත්වා අතිමානං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. අතිමානය චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව, සිත කිලිටි කරන ධර්මයක් කියන බව දැනගෙන ඒ අතිමානයේ නැමැති චිත්තෝපක්ලේශ ධර්මය දුරු කළ යුතු බවයි
තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. දැන් අපි පසුගිය සතියේ කතා බහ කළේ මානය පිළිබඳව. අද දවසේ මේ කතා කරන්නේ අතිමානය පිළිබඳව. එතකොට මානය තුන් ආකාරයකින් ඇති වෙන බව අපි සිහිපත් කළා. සීයමාන, සදිසමාන, හීනමාන වශයෙන්. මේ අතිමානය හැම විටම එකම ස්වરૂපයකින් තමයි මතුවෙන්නේ. අන් අය පහත් කොට තමන් කොඩියක්සේ කොටක්සේ උස්කොට හංගින ස්වභාවය. අන් සියලු දෙනාටම වඩා හැම අතින්ම තමන් ශ්‍රේෂ්ඨයි කියලා උසස් කියලා හංගින ගතිය තමයි මේ අතිමානී පුද්ගලයාගේ මානසික ස්වභාවය. එතකොට ඒ தත්වයෙන් තමන් පිළිබඳව සිතනකොට කල්පනා කරනකොට ඒ තනත්තා හැම විටම අත්ුක්කංශන පරවම්භණයට පෙළඹෙනවා. ඒ කියන්නේ තමන් උසස් කොට අන් අය පහත් කොට දකින්නට. එතකොට මේ අතිමානීය නැමැති ක්ලේශ ධර්මයෙන් තමන්ගේ සිත කිලිටි වුනහම ඒ තනත්තාට තමන්ගේ ස්වභාවය කුමක්ද කියලා හරියට පැහැදිලි වෙන්නේ නැහැ. අනුන්ගේ ස්වභාවය කුමක්ද කියලා හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් කවර හේතුවක් නිසාද මේ විදිහට උසස් කියලා හංගින්නේ, මොනවද තමන් සතුව තියෙන ඒ බඳු උසස් තත්වයන් කියලා තමන් පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යවේක්ෂාවක් කරන්නට ඒ තැනත්තා පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම සැබවින්ම අන් අය පහත් කියලා හිතුවට ඒ අය සැබවින්ම එහෙම පහත් ගුණ ඇති අයද කියන එක ඒ තැනත්තා විමසා බලන්නට පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමන් පිළිබඳවත් අනුන් පිළිබඳවත් දෙපැත්ත පිළිබඳවම කරුණු වසා දමන අඳුරු කරන ස්වභාවයක් තමයි මේ අතිමානය තුල පවතින්නේ. ඒ නිසා මේ චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අතිමානයෙන් සිත කිලිටි වුණු තැන ඒ පුද්ගලයා හැම විටම සාධක රහිතව අපි මානය පිළිබඳව සිහිපත් කරනකොට පැහැදිලි කළා. ඒ මානෙහි ආකාර දෙකක් පවතිනවා, යථාව මානය සහ අයථාව මානය කියලා. යථාව මානය කියලා කිව්වේ පවතින සාධක පිළිබඳව ගණනය කරලා අන් අයට වඩා තමන් උසස් කියලා හෝ සමානයි කියලා හෝ පහත් කියලා හෝ හංගින ගතිය. අයථාව මානය කියලා කිව්වේ ඒ බඳු සහේතුක බවක් නැතිව තමන් විසින් මවාගත් කාරණා මත ඇති කරගන්න පුහුමාන්නය. එතකොට මේ අතිමානයත් බොහෝ කොට ඇති වෙන්නේ ඒ අයථාව මානයක් හැටියට, පුහුමානයක් හැටියට. ඒ මොකද හැම විටම පුද්ගලයෙක් අවශේෂ සියලු දෙනාට වඩා තමන් උසස් කියලා හංගින්නට පැහැදිලි සාධක නැති බව ඒ තැනත්තාට වැටහෙන්නේ නැහැ. හංගින්නට බෑ. ඒ විදිහට මනස කිලිටි කරන අඳුරු කරන නිසා තමයි ඔහුට හැම විටම හැම අතින්ම අන් අයට වඩා තමන් විශිෂ්ටයි කියන එක්තරා මනසෙහි පිම්බුණු ගතියක්, එහෙම නැත්නම් තමන්ගේ මනස තමන්ටම පාලනය නැති ගතියක් ඒ තැනත්තා තුළ ඇති වෙන්නේ. ඒ නිසා තමයි අර කේතුවක්සේ, කොඩියක්සේ, කොටක්සේ තමන් ඉහළින්ම පවත්වා ගන්නට හැම විටම උත්සාහවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරනවා. සුභ මානවකයා තථාගතයන් වහන්සේගෙන් විමසපු අවස්ථාවේ උන්වහන්සේගෙන් විමසනවා ප්‍රශ්න ගණනාවක්. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, ඇතැම් කෙනෙක් උසස් ආත්ම භාවවල උසස් කුලවල උපදින්නටත් ඇතැම් කෙනෙක් පහත් කුලවල මනුලෝ උපදින්නටත් හේතුව කුමක්ද කියලා විමසන තැන බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු වශයෙන් පැහැදිලි කරනවා. ඉදපන මානව ඒකච්චෝ ඉත්තේවා පොරිසෝවා තද්දෝ හෝති අතිමානි. මානවකය, මේ ලෝකයේහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතිමානී බවෙන් තද වූ දරදඬු වූ සිත් ඇති තැනැත්තෙක් බවට පත් වෙනවා. ඒ අතිමානය නිසා. ඒ තද බවට අතිමානී බවෙන් තද වුණු සිතක් ඇති තත්වයට පත් වුණු ස්ත්‍රිය හෝ පුරුෂයා අභිවාදේ තබ්බං නාභිවාදේති. ඒ තැනැත්තාගේ ස්වභාවය තමයි වැඳුම් පිදුම් කළ යුතු තැනැත්තාට වදින්නට පෙළඹෙන්නේ නැහැ. පච්චුට්ඨා තබ්බං න පච්චුට්ඨේති. දැක හුනස්නෙන් නැගිටිය යුතු තැනැත්තා කෙරෙහි ගරු සම්භාවනා පෙරටුව දැක හුනස්නෙන් නැගිටින්නේ නැහැ.
ආසනාරහස්සන ආසනං වේති. එතනත්තා ආසනයකින් නිමන්ත්‍රණය කළ යුතු එහෙම නැත්නම් අසුනක් පැනවිය යුතු තැනැත්තාට අසුනක් පනවන්නේ නැහැ, ආසනයක් දෙන්නේ නැහැ. මග්ගාරහස්සන මග්ගං වේති. මාර්ගය ඉඩ දිය යුතු තැනැත්තාට මග ඉඩ දෙන්නේ නැහැ. සක්කාතබ්බං න සක්කරෝති. සත්කාර කළ යුතු තැනැත්තාට සත්කාර කරන්නේ නැහැ. ගරුකාතබ්බං න ගරු කරෝති. ගරු කළ යුතු තැනැත්තාට ගරු කරන්නේ නැහැ. මානේතබ්බං න මානේති. පූජේතබ්බං න පූජේති. මානනය කළ යුතු පූජනය කළ යුතු අය කෙරෙහි ගෞරවයක් නැතිව, එබඳු මානන පූජනයක් නැතිව නිග්‍රහ කරන, හෙලාතලා දකින, පහත් කරන ගතිය තමයි මේ අතිමානී පුද්ගලයාගේ ස්වභාවය. එතකොට වෙනතුනේ මේ කියන ලද කාරණා වැඳිය යුතු, ගරු කළ යුතු, ඒ වගේම අසුන් පැනවිය යුතු, මාර්ගයේ ඉඩකඩ දිය යුතු, පූජා සත්කාර කළ යුතු අය හැටියට මේ සමාජයේහි සම්මත වෙච්ච උසස් පුද්ගලයෝ. එතකොට ඒ උසස් පුද්ගලයන් පිළිබඳව මේ අතිමානී පුද්ගලයාට හැඟීමක් නැහැ. ඒ කිසිවෙක් උසස් අය හැටියට, ඒ ගරු සම්භාවනාවට පාත්‍ර විය යුතු පුද්ගලයන් හැටියට ඔහුට පෙනෙන්නේ නැහැ මේ අතිමානී ස්වභාවය නිසා. ඉතින් ඒයින් මේ තැනැත්තා බොහෝ අකුසල් කරගන්නව පමණක් නෙවෙයි, මෙලව පරලොව පරිහානියට හේතු වෙන විදිහට තමන්ගේ ජීවිතේ බොහෝ වැරදි සිද්ධ කරගන්නවා. ඒ වගේම ඒ තැනැත්තා අස්ථානයේ කුපිත වෙන්නට, ඒ වගේම අන් අයට නිග්‍රහ කරලා, අන් අයට පීඩා කරලා බොහෝ පව්කම් කරගන්නට ඒ තැනැත්තා පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අතිමානය සිත කිලිටි කරන, නිවනට බාධා කරන චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට දේශනා කරලා තියෙන්නේ ඒ නිසයි. බරණැස කිතවාස කියන රජුරවන්ට පුත්‍රයෙක් හිටියා. ඒ පුත්‍රයා උපන්න අවස්ථාවේම මේ කුමාරයා පිළිබඳව අර නිමිති බලලා, එහෙම නැත්නම් කය සටහන් බලලා, ජ්‍යොතිෂයට අනුව හෝ එහෙම නැත්නම් කාය සටහන් අනුව හෝ ඒ පුද්ගලයාගේ අනාගතය පිළිබඳව අනාවේකී කියන බමුණන් මේ කුමාරයා පිළිබඳව අනාගත වාක්‍යයක් ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ අනාගත වාක්‍ය තමයි මේ කුමාරයා කවදා හෝ පෑන් නොලබා 1000න් මිය යනවායි කියන කාරණේ. මේ කාරණේ ඇසුවට පස්සේ කිතවාස රජුරෝ කල්පනා කළා තමන්ගේ දරුවගේ ජීවිතය ආරක්ෂා කරගන්නට සුදුසු විධිවිධාන යොදන්නට ඕන කියලා. බරණැස් නුවර තමන්ගේ නගර මැද්දේ, ඒ වගේම නගර ద్వාරයන්හි අවශේෂ සියලු තැන පන් පොකුණු හදන්නට පුළුවන් තැන්වල පොකුණු හැදුවා. ඒ වගේම ලින් කනින්නට පුළුවන් තැන්වල ලින් සකස් කළා. ඒ වගේම තවත් තැන්වල පන් බඳුන්, පන් තලි පිහිටවලා ඕනෑම අවස්ථාවක කෙනෙකුට පන් පරිහරණය කරන්නට පුළුවන් විදිහට පහසුකම් සැලසුවා. තමන්ගේ පුත්‍රයා නගරේ කොතැනක හෝ ඉන්න අවස්ථාවක පිපාසාවක් දැනුනොත් පන් පරිහරණය කරන්නට අවශ්‍ය පහසුකම් සලස්වා ලැබෙනවා. මේ විදිහට කටයුතු කරලා කලක් යනකොට මේ කුමාරයා වැඩිහිටි තත්ත්වයටපත් වුණා. රාජකීය ලීලාවෙන් තමන්ගේ පිරිවරාගෙන දිනක් ਸਰවබරණේ සරසිලා හස්තියා පිටෙහි උයනට යන්න පිටත් වුණා. මෙහෙම පිටත් වෙලා අතරමඟ යනකොට එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් මහමග පිඬුසිඟා වඩිනවා ඉදිරියට මුණ ගැහුණා. ඒ මුණ ගැහෙනකොට අර පරිවාර ජනතාව මේ පසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අතිශය ගෞරවයෙන්, ප්‍රසාදයෙන් උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ගරු බුහුමන් දක්වන්නට පෙළඹුණා. මේ කාරණේ දකිනකොටම අර ඒ කුමාරයා බොහෝ දෙනා හැඳින්වුවේ දුෂ්ට කුමාරයා හැටියට. මොකද ඒ තැනැත්තා අතිශයින් කුපිත වෙන, අස්ථානයේ පවා කෝප වෙන විදිහේ චරිතයක්. මේ දුෂ්ට කුමාරයා දැක්කා අර තමන් සමග තමන්ගේ පිරිවර හැටියට ආපු ජනතාව තමන්ගෙන් ඇහිීමක් බැලීමක් කිසිවක් නැතිව මේ මහමග යන ශ්‍රමණේකට ගරු බුහුමන් දක්වනව නේද?
මේ මුළු ශ්‍රමණයා මට වඩා උසස් වෙන්නේ කොහොමද? මගේ පිරිවර කොහොමද? ඒ මුළු ශ්‍රමණයාට ගරු බුහුමන් දක්වන්නේ මේ පරිවාරජනයාට මුදල් ගෙවන්නේ අප නේද? ඒ නඩත්තු වෙන්නේ ජීවත් වෙන්නේ අප නිසා නේද? ඉතින් අපට ගරු බුහුමන් කරන්නට ආපු මේ ජනතාව මේ මුළු ශ්‍රමණයාට ගරු බුහුමන් දක්වන්නේ කෙසේද කියලා කෝපයටපත් වුණා. කෝපයටපත් වෙලා හස්තියාගේ පිටින් බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ පාත්‍රයට ඉබිලා බලලා ශ්‍රමණය නුඹට පින්දපාතේ ලැබුණද කියලා අහුවා. එතකොට අර පසේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා කුමාරයෙනි පින්දපාතේ ලැබුණයි කියලා. එසැනින්ම අර පාත්‍රය දෝතින් ඇදලා අරගෙන පොළවේ ගහලා සුණු විසුණු කරලා දැම්මා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ අනේ මේ අනුවන තැනැත්තා විනාශ වෙන හැටි කියලා අනුකම්පාවෙන් ඒ දුෂ්ට කුමාරයාගේ මුහුණ බලනකොට ඔහු අහනවා ඇයි නුඹ මගේ මුහුණ බලලා මට මොනව කරන්නද? මම කිතවාස රජුරුවන්ගේ පුතා දුෂ්ට කුමාරයා කියන්නේ මට තමයි. නුඹ මගේ මුහුණ දිහා බලලා මට කුමක් කරන්නද කියලා නැවත වතාවක් රළු විදිහට අර පසේ බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කළා. පසේ බුදුරජාණන් වහන්සේ සුන්බතින්ම මේ අනුවණයා තවත් අකුසල් කරගන්නට පෙර ආතුව මෙතනින් නික්ම යන්නේක යෝග්‍යයි කියලා හිතලා උන්වහන්සේ 이르දීන්ම යලිත් හිමාලය වනයේට වැඩම කළා. එතකොට මේ අවස්ථාවේ අර දුෂ්ට කුමාරයා විසින් අස්ථානයේ කෝපයටපත් උනේ කුමක් නිසාද? අර තමන්ට ගරු කළ යුතු තමන් මිල මුදල් ගෙවලා පවත්වා ගන්න තමන්ගේ පිරිවර ජනතාව මේ මුළු ශ්‍රමණේකට ගරු බුහුමන් දක්වන්නේ කුමක් නිසාද? මා සිටියදීම මගේ අවසරයකින් තොරවම එහෙම කරන්නේ කුමක් නිසාද කියලා තමයි ඔහු කෝපයටපත් උනේ. ඒ කුමක් නිසාද? ගරු කළ යුත්තා කවුද? වැඳිය යුත්තා කවුද? පිදිය යුත්තා කවුද? ඒ වගේම මාර්ගයේ ඉඩහල යුත්තා කවුද කියන මේ කාරණා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඔහුගේ මනසේ ඉඩක් තිබුණේ නැහැ. තමන් රජුරුවන්ගේ පුතාය, තමන් යුව රජුරුවය, තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් මේ රටේ පාලනය මට ඕන හැටියට, අපි හිතන හැටියට, අපිට අවශ්‍ය විදිහට වෙන්නට ඕනේ කියන මේ අභිමානය නිසා, මේ අතිමානී ස්වභාවයෙන් තමන්ගේ මනස කිලිටිව පැවතුණු නිසා ඔහුට වටහා ගන්නට බැරි වුණා මේ පසේ බුදුරේ කියන කාරණේ තබා මේ ශ්‍රමණේකට අපි සලකන්නට ඕන, ගරු බුහුමන් කරන්න ඕන කොහොමද කියන කාරණේවත් ඒ දුෂ්ට කුමාරයාට වටහා ගන්නට නොහැකි වුණේ ඒ අතිමානී බවෙන් ඔහුගේ මනස තදව කිලිටිව පැවතුණු නිසායි. මේ අවස්ථාවේ ඔහු කරගත්තු අකුසල පාප කර්මයේ කොතෙක් බරපතල වුණාද කියනවනම් ඒ අකුසල කර්මය ditthadam වේදනීය කර්මයක් හැටියට ඒ මොහොතේම විපාකත්වයටපත් වුණා. ඒ වේලේම ඔහුට මුළු සර්වාංගයේම දැවි පිලිසී යනවාසේ මහත් වූ දාහයක් දැනෙන්නට ගත්තා. ඔහු කෑ ගහන්නට ගත්තා මගේ ඇඟ දනවා පිලිසෙනවා මට පිපාසයි ජලය අවශ්‍යයි කියලා. ඒ අවස්ථාවේ අර සේවක පිරිස වටපිට තිබුණු පැන් තලිවල බලනකොට ඒ පැන් තලි කිසිවක පැන් ඉතුරු වෙලා නැහැ. සියල්ලක්ම හිස් වෙලා වියලිලා ගිහිල්ලා. අර සකසලා තිබුණු ලිං වලට එබිලා බැලුවා ඒන් පැන් ගන්නට පුළුවන්ද කියලා. ඒ ලිං සිඳී ගිහිල්ලා, පොකුණු සිඳී ගිහිල්ලා. ඒ කිසිවක ජල බිඳක්වත් ඉතිරි වෙලා තිබුණේ නැහැ. අවසන මේ දුෂ්ට කුමාරයා අර දාහෙන් දැවිලා පිපාසයෙන් පීඩිතව පැන් නොලබාම අර අනාගත වාක්‍ය ප්‍රකාශ කරන ලද බමුණන්ගේ ප්‍රකාශය පරිදිම ඒ තනත්තා පැන් නොලබාම වියලී මිය ගිහිලා අවීචයේහි උපන්නා ඒ සිද්ධ කරගත්ත මහා අකුසල කර්මය නිසා. මෙන්න මේ විදිහට පින්තුනේ අතිමානී පුද්ගලයා තමන්ගේ ඒ අතිමානී බවින් කිලිටි වූ සිත තමන්ටම හඳුනාගත නොහැකි නිසා, ඒ වගේම එයට තමන් වසඟ වුණු තැන තමන්ගේ ස්වභාවයවත් අනුන්ගේ ස්වභාවයවත් නිවැරදිව වටහාගත නොහැකිව බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා, බොහෝ අනර්ථයන් සිද්ධ කරගන්නවා. වෙනතුනේ යම්කිසි කෙනෙකුට ධනෙන්, බලයෙන්, නිලයෙන්, කුලයෙන් යම්කිසි උසස් තත්වයක් තියෙන්නට පුළුවන්. නමුත් ඒ තමන්ගේ ධන බලය මත, තමන්ගේ නිල බලය මත, තමන්ගේ කුලය, එහෙම නැත්නම් තමන්ගේ තානාන්තරවල බලය
තිබුණු පමණට අන් සියලු දෙනාම පහත් වෙයි කියලා හිලාතලා දකින්නට අපට යුතුයකමක් නැහැ. ඒ කුමක් නිසාද? Tamante යම්කිසි බලපුලුවන්කාරකමක් තියනවා වගේම අන් අය තුලත් යම් යම් වටිනාකම් තිබිය හැකි සාංශාරික වශයෙන් ඒ සතු ගොඩනගාගත්තු ගුණ සම්පන්න බව, ඒ සතුව තියෙන ඥාන සම්පන්න බව, ඒ වගේම ඒ පුද්ගලයාගෙන් මේ සමාජයට සිද්ධ වෙන යහපත තමන්ගේ නිල බලය මත, ධන බලය මත, පිරිස් බලය මත, ඒ වගේම කීර්තිය මත, දැනුගත්කම මත, හැකියාව මත අන්සියල්ලක් පහත් කොට සලකන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි ප්‍රධාන වශයෙන්ම තමන්ගේ සම්පත් ලැබිලා තියෙන්නේ අහමු විදිහට නෙමෙයි, සසරේ කරන ලද යම්කිසි පුණ්‍ය ශක්තියක් හේතු කොටගෙන සහ මේ ජීවිතයේ උත්සාහය පදනම් කොටගෙන සසරේ කරන ලද කුසල බලය නිසා යම්කිසි කෙනෙක් ධනයෙන්, බලයෙන්, නිලයෙන්, කුලයෙන් උසස් වෙනවද, මේ ජීවිතයේ උත්සාහය මත දැනුගත්කම් හැකියාවන් ඇති කරගන්නවද, ඒ කුසල බලය සහ උත්සාහය මත ලැබුණු දේ තමන් අයථා විදිහට පරිහරණය කරනවා නම් මේ විශ්ව ධර්ම න්‍යාය තුල තමන් ලෝකයට අපරාධයක් කළ කෙනෙක් වෙනවා. ඒ තමන් ලද සම්පත් අයථා විදිහට පරිහරණය කළ කෙනෙක් වෙනවා. දැන් වර්තමාන සමාජයේ හුඟක් වෙලාවට කතා කරන්නේ සම්පත් අවභාවිතයට ලක් කළාය කියලා. එය නඩු පැනවිය හැකි වරදක් හැටියට, දඬුවම් කළ යුතු වරදක් හැටියට සමාජය විසින් හඳුනාගෙන තියෙනවා. අන්න ඒ වගේම තමයි මේ විශ්ව ධර්ම රීතිය මත, හේතුඵල නියමය මත තමන්ට යම්කිසි ධනයක්, බලයක්, නිලයක්, හැකියාවක්, ඒ වගේම තනතුරක්, පිරිස් බලයක්, දැනුගත්කමක්, හැකියාවක් ලැබෙනවා නම් ඒන් උද්දාමයටපත් වෙලා අනුන් පීඩාවටපත් කරන්නට නොවේ, අනුන් හෙලාතලා කටයුතු කරන්නට නෙවෙයි, ඒ කුසල බලයෙන් සහ සාංශාරික හේතු වශයෙන් තමන්ට ශක්තිය ලැබිලා තියෙන්නේ තමනුත් රැකිලා අනුනුත් ආරක්ෂා කරන්නට. ඒ තමයි සැබෑ මනුෂ්‍ය ධර්මයේ බවට පත් වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ තැනත්තා මනුෂ්‍ය ධර්ම ඉක්මවා තිරස්චීන තත්වයටයි අද වැටෙන්නේ. තිරිසන් ලෝකේ එහෙම නැත්නම් කැලෑ නීතියේ ස්වභාවය තමයි බලපුලුවන්කාර පුද්ගලයා අන් අය ගොදුරු කොටගෙන තමන්ගේ බලය පැතිරවීම. ඒ නිසා කැලෑ නීතියට අනුව එහෙම නැත්නම් තිරිසන් ලෝකයේ ස්වභාවය මත දුබලයා විනාශයටපත් වෙනවා, ප්‍රබලයා ජීවිතේ පවත්වාගෙන යනවා. ඒ දුබලයාගේ ලෙයින් මසින් තමන්ගේ ජීවිතේ පෝෂණය කරගෙන. නමුත් මනුෂ්‍ය ධර්මයේ ඊට වඩා හාත්පසින් වෙනස්. මනුෂ්‍ය කියලා කියන්නේ මනසින් උසස් කෙනෙක්. ඒ උසස් මනසක් ඇති තැනැත්තා හැම විටම කල්පනා කළ යුත්තේ තමන් ධනෙන්, බලයෙන්, නිලයෙන්, හැකියාවෙන්, කුලයෙන්, යසයිසුරින්, දැනුගත්කම් වලින්, හැකියාවන්ගෙන් වර්ධනය වෙනකොට ඒ තමන්ගේ හැකියාව, තමන්ගේ බලපුලුවන්කාරකම පාවිච්චි කරලා අන් අය නසන්නට, වනසන්නට, තලා පෙලන්නට, පීඩා කරන්නට නෙමෙයි, තමන්ගේ බලපුලුවන්කාරකම් වැඩි වෙන තරමට අන් දුබලයින් ආරක්ෂා කිරීම තමන්ගේ වගකීමක් හැටියට, යුතුයකමක් හැටියට, ධර්මයක් හැටියට කල්පනා කිරීම තමයි මනුෂ්‍ය ධර්මයයි කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනි, මූලික මනුෂ්‍ය ගුණ අවදි වෙන්නේ මා පමණක් නෙවෙයි, අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් මම ක්‍රියා කරන්නට ඕන. මගේ හැකියාවන්, බලපුලුවන්කාරකම් මගේ යහපතට වගේම අන් අයගේ සුරක්ෂිත බව සඳහා, අන් අයගේ යහපත සඳහා මම යෙදවිය යුතුයි කියන මේ ආකල්පයෙන් ක්‍රියා කරන්නට පුළුවන් නම් පමණයි ඒ තැනත්තා මිනිස්සෙයින් අතර උසස් කෙනෙක් වෙන්නේ. යම්කිසි කෙනෙක් තමන්ගේ ධනය නිසා හෝ, බලය නිසා හෝ, නිලතල නිසා හෝ, හැකියාවන් නිසා හෝ මේ මූලික මනුෂ්‍ය ධර්ම අමතක කරනවද, ඒ මූලික මනුෂ්‍ය ධර්ම නොතකා හරිනවද, ගුණය නොතකා, ඒ වගේම ඥානය නොතකා, සීලය නොතකා, සදාචාරය නොතකා කටයුතු කරනවද, එහෙමනම් ඒ තනත්තාගේ ඇති 아무තු උසස් භාවයක් නැහැ. අපි අර මුලින් කිව්වා වගේ මවාගත්තු පුහුමාන්නයකින් තමන්ගේ ඔළුව ඉදමවාගෙන කටයුතු කළා වුණාට ඒ තනත්තාට සැබවින්ම මනුෂ්‍ය ධර්මවත් තමන්ගේ సంతානේ පවත්වා ගන්නට තරම් සිහි කල්පනාව නැතිනම් ඔහු මිනිස්සෙයින් අතර පහත් පුද්ගලයෙක් තත්වයටපත් වෙනවා.
දීන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. යම්කිසි කෙනෙක් ජාතියෙන් වසලෙක් වෙන්නෙත් නැහැ, ජාතියෙන් බ්‍රාහ්මණෙක් වෙන්නෙත් නැහැ. ඒ තනත්තාගේ වසල භාවය හෝ බ්‍රාහ්මණ භාවය එහෙම නැත්නම් උසස් බව හෝ පහත් බව තීරණය කරන්නේ ඒ තනත්තා කරන ක්‍රියාව අනුවයි. ඒතර ක්‍රියාව තීරණය කරන්නේ ඔහුගේ සිතුම් පැතුම් මනෝභාවයන් සංකල්පනා අනුවයි. චේතනාවට අනුවයි ඒ තනත්තාගේ ක්‍රියාව තීරණය වෙන්නේ. ඒතර යම්කිසි පුද්ගලයෙක් ක්‍රියා කරන ආකාරය බැලුවහම තමයි ඒ තනත්තා සිතන පතන විදිහ, ඒ තනත්තාගේ මනෝභාවයන්, ආකල්ප, චින්තනය, දැක්ම උසස්ද පහත්ද කියලා අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් කුසල බලයෙන් යම් සම්පතක් ලැබුණු පමණට උසස් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒ ලැබුණු සම්පත් පාවිච්චි කරන විදිහ අනුව තමයි ඒ තනත්තා ශ්‍රේෂ්ඨයෙක් වෙනවද, දීන පුද්ගලයෙක් වෙනවද කියන කාරණේ තීරණය වෙන්නේ. ඉතින් මේ සමාජයේ ඇතැම් අය මේ හේතුඵල පරීක්ෂා නොකොට ඇතැම් අවස්ථාවල අර ලෝක සම්මතයෙන් යම්කිසි අතිමානී බවක් ආරෝපණය කරගන්නවා. අපි අර පෙර දිනේ ධර්ම දේශනාවේදී සිහි කළ ආකාරයට ඇතැම් අය තුළ යම් මතයක් පවතිනවා දෙවියන්ට වඩා මිනිසුන් තමයි උසස්. එතකොට මිනිසයා උසස් වෙන්නේ මනුෂ්‍ය ධර්ම වලින් කියන කාරණේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නේ නැතිව ඒ අය කල්පනා කරනවා අපි මනුෂ්‍ය නිසා අපි සියලු දෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. එතකොට දෙවියන්ට ගරු කරන්නේත් නැහැ. දෙවියන් පිළිබඳව සංවේදී වෙන්නෙත් නැහැ. ඒ පමණක් නෙවෙයි දෙවියන්ට නිග්‍රහ කරන හෙලාතලා කතා කරන මට්ටමට එතනටපත් වෙනවා. ඒ අනුන්ට නිග්‍රහ කරන තැනටපත් වෙනකොට තමන්ම ගුණයෙන් දහමෙන් පිළිහෙනවා කියන එක ඒ තැනට වැටහෙන්නේ නැහැ. මේ විදිහට පින්නතුනේ ධනය නිසා හෝ බලය නිසා හෝ නිලතල නිසා හෝ කුලය නිසා හෝ අවශේෂ දැනුගත්කම් හැකියාවන් නිසා හෝ මේ කවර කාරණයක් නිසා හෝ තමන් අන් අයට වඩා විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි කියලා තමන් ඉහළින් සලකාගෙන තමන් හුවා දක්වමින් අන් අය හෙලා දකින්නට පෙළඹෙනවා නම් ඒ තැනත්තාට මොන බලපුලුවන්කාරකම් තිබුණා වුණත් මිනිසෙක් හැටියට ඒ තැනත්තා සමාජයේ නිග්‍රහ ලැබිය යුතු හීන දීන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා ඒ කරන ක්‍රියාවේ දීන භාවය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් සතු යම් යම් හැකියාවන් බලපුලුවන්කාරකම් තියෙන්නට පුළුවන්. ඒ තිබුණා වුණත් අන් අයගේ හැකියාව සහ අන් අයගේ වටිනාකම් වලටත් ගරු කරන්නට අපි හැම විටම අනතිමානී ගුණයෙන් යුක්ත වෙන්නට ඕන. පින්තුනි මේ ලෝකයේහි යම් කෙනෙකුට ගරු කළ යුත්තේ කුමක් නිසාද කියලා අපි නුවණින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ සමාජය අසුරු කරනකොට සමාජයේ කොටස් 6ක් අපිට අසුරු කරන්නට සිද්ධ වෙනවා. ඒ තමයි සිගාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරයේ හැටියට දේශනා කරන්නේ. එතකොට සදිසාව හැටියට දක්වන කාරණා අතර බටහිර දිසාවෙහි අමුදරුවන්, යට දිසාවෙහි දැසිදස්සන් මේ අයට පවා ගරු බුහුමන් කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ගරු බුහුමන් කරනවා කියලා කියන්නේ දැසිදස්සන්ට වන්දනා කරනවා කියන එක නෙමෙයි පින්නතුනි. ඒ අයගෙන් Tamanට ලැබෙන සේවය, ඒ අයගේ කැපවීම මිනිස්සෙක් හැටියට අගය කරන්නට තරම් සත්පුරුෂකමක් Taman සතුව තියෙන්නට ඕන. ඒ අය අපි මුදල් ගෙවන නිසා ජීවත් වෙන්නේ, ඒ අය අපෙන් යැපෙන්නේ, අපෙන් තමයි කාලා ඇඳලා ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ කවුද? ඒ විදිහට හිතන්නට කියලා එහෙම නිග්‍රහශීලීව අපිට මිනිස්සෙක් පිළිබඳව කල්පනා කරන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනේ. අපිට මේ සියලු කටයුතු කරගන්නට පුළුවන් වෙලා තියෙන්නේ ඒ අයගේ සහයෝගය මතයි. මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට ධනය තිබුණු පමණට, හැකියාව තිබුණු පමණට, බලය තිබුණු පමණට අන් අයගේ සහයෝගය නොලැබුණොත් සුවසේ දිවි පවත්වන්නට පුළුවන් වෙන්නේ නැහැ. පින්නතුනේ යම් කිසි කෙනෙක්
කුඹුරු ගොවිතැන් කරගෙන පොල් ගහක් හිටවගෙන ලුණු ටික මිරිස් ටික තමන්ගේ වත්තේ හදාගෙන ඒන් අස්වැන්න නෙලාගෙන බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන අනුභව කරන කෙනෙකුටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ කාගේවත් උදව් උපකාර නැති වුණාට අපට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. අපි හරි හම්බ කරගත්තු දේ අපි මේ කාලය ඉඳලා ජීවත් වෙන්නේ. අපි කාටවත් ණය නැතුවයි ජීවත් වෙන්නේ කියලා එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද? හාල් ටික වී ටික තමන් උපයා ගත්තට, පොල් ගෙඩිය මිරිස් කරල ලුණු ගෙඩිය තමන් හිටවා ගත්තට, ඒ සම්බෝලේ රස කරන්නට මහ මුහුදේ ලුණු ටික තමන්ගේ බත්පතට ආවේ සිය ගණනක් දෙනාගේ දහඩිය කඳුළු මතයි. එතකොට ඒ සියලු දෙනාම කැපවුණු නිසා තමයි තමන්ගේ බත්පත රස උනේ. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මේ කාරුවක් කැපුණාට මම මුදල් දීලා නේව ගත්තේ, මට සල්ලි තිබිච්ච නිසානේ මම ඒවා සම්පාදනය කරගත්තේ කියලා හිතන්න පුළුවන්. පින්නතුනි, මුදල් තිබුණට මුහුදේ තියෙන ලුණු තමන්ගේ බත්පතට එන්නේ නැහැ. අර වැඩ කරන පිරිස සියලු දෙනාම වැඩ කිරීම නැවතුවොත්, ඒ සියලු දෙනාම වර්ජනය කළොත් අපිට කවදාවත් අපේ කටයුතු මනවින් කරගන්නට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. දැන් සමාජයේ අපි දකිනවා සමහර වෙලාවට ඉහළයි සම්මත වූ වෘත්තිකයින් ඒ අයගේ කටයුතු මනවින් පවත්වාගෙන ගියා වුණත් අර සාමාන්‍ය සේවක පිරිස වැඩ නැවතුව ගමන් අර ඉහළයි සම්මත වූ කිසි කෙනෙකුට තමන්ගේ වැඩ කටයුතු මනවින් පවත්වාගෙන යන්නට බෑ, අර පහළ සේවක පිරිසගේ සහයෝගය නැතිව. ඒ කොමක් නිසාද? මේ සමස්ත සමාජ යාන්ත්‍රණයම අන්‍යෝන්‍ය සහයෝගයෙන්ුයි පවතින්නේ. ඒ නිසා අසවලා උසස් අසවලා පහත් කියලා හෙලාතලා දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ කටයුත්තේදී ඒ පුද්ගලයාගෙන් සිද්ධ වෙන කාර්යභාරය අපි හැම විටම අගය කරන්නට ඕන. උදාහරණයක් හැටියට ගත්තහම දැන් ගයක් හදන්නට අපිට වඩා වැදගත් වෙන්නේ ගඩොල්ද, එහෙම නැත්නම් සිමෙන්තිද, වැලිද, එහෙම නැත්නම් ලී දණුද, උළුද, එහෙම නැත්නම් යකඩයනද, මේ මොනවද කියලා අහුවොත් අපිට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? ගඩොල් අවශ්‍ය තැනට ගඩොල් අවශ්‍යයි, ඒ වගේම සිමෙන්ති අවශ්‍ය තැනට සිමෙන්ති අවශ්‍යයි, වැලි අවශ්‍ය තැනට වැලි අවශ්‍යයි, ලී දඬු ඕන තැනට ලී දඬු අවශ්‍යයි. පින්නතුනි, යකඩ ඇනේ කුඩයි කියලා ඒක අපිට නොසලකා හරින්නට බෑ. මොකද යකඩ ඇනේ ඕන තැනට යකඩ ඇනේ ඕන. එහෙම නැත්නම් යකඩ හරි ලී හරි කුමක් හෝ ඇණයක් අවශ්‍ය තැනට ඇණයයි අවශ්‍යයි. ඇණේ අවශ්‍ය තැන කාර්ය ගඩොල් වලින් කරන්න බෑ. ඒ ඇණේ කාර්යභාරය වෙනත් වැලි වලින් සිමෙන්ති වලින් කරන්න පුළුවන් කමක් නැහැ. ඇණේ අවශ්‍ය තැනට ඇණේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අන් සියල්ල අභිබවා ඒ අවශ්‍යතාවයේ මතුවෙන තැනට එහි කාර්යභාරය අපි වඩා වැදගත් බව හඳුනා ගන්නට ඕන. අන්න ඒ නිසා දේශපාලනඥයාගේ කාර්යභාරය තුලදී දේශපාලනඥයා වැදගත් වෙනවා. හැබැයි කම්කරුවාගේ කාර්යභාරයේදී කම්කරුවත් එතරම්ම වැදගත් වෙනවා. ඒ වගේම නිලතල දරන අය, බලතල දරන අය, ඒ අයගේ කාර්යභාරයේදී ඕන් වැදගත් වෙනවා. ඒ හැම කරුණකදීම ඒ පුද්ගලයාට තමන්ගේ භූමිකාව මත, තමන්ගේ කාර්යභාරය මත ඔහුටත් මේ සමාජයේ යම් වැදගත් ඉඩක් හිමි වෙනවා. කුමක් නිසාද? සමාජ යාන්ත්‍රණය පවත්වාගෙන යන්නට ඒ තැනත්තාගෙනුත් යම් දායකත්වයක් අනිවාර්යෙන් ලැබෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට අතිමානී භාවයට පත් වෙන්නට කිසියම් ඉඩක් නැහැ. කුමක් නිසාද? තමන්ට කොයිතරම් හැකියාවන් බලපුලුවන්කාරකම් තිබුණා වුණත් මේ ලෝකේ හැම දෙයක්ම තමන් අතින් පමණක් සිද්ධ වෙනවා නෙමෙයි, තමන්ට පමණක් තමන්ගේ සියල්ලක් සිද්ධ කරගැනීමේ හැකියාවක් කිසිම පුද්ගලයෙකුට නැත්තේ නෑ. අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තව බොහෝ දෙනාගේ සහයෝගය ඇතිව. ඒ නිසා මේ ජීවිතේ පවත්වන කාල සීමාව තුළ අර සමිසාවෙහිම ඒ කණ්ඩායම් හයෙහිම සහයෝගයේ උපකාරය ඇතුවයි අපේ ජීවිතේ පවත්වන්නට වෙන්නේ. මව්පියන් සහ දරුවන් හැටියට, ඒ වගේම ගුරුවරුන් සහ ශිෂ්‍යයින් හැටියට, ඒ වගේම සේවකයන් සහ පාලකයන් හැටියට, මිතුරන් සහ මිතුරන් හැටියට, ඒ වගේම සැමියා සහ බිරිඳ හැටියට, මේ හැම පැත්තකින්ම ඊළඟට ශ්‍රමණයන් සහ දායකකාරකාදීන් හැටියට මේ පැති හයකින්ම සමාජයට සම්බන්ධ වෙලා
ඒ අවස්ථාවලදී ඒ භූමිකාවට අනුව අපට ක්‍රියාත්මක වෙන්නත් සිද්ධ වෙනවා, අන් අයට ක්‍රියාත්මක වෙන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි ගරු බුහුමන් කළ යුතු අය කියන එකෙන් අදහස් කරන්නේ අනිවාර්යෙන් දෙවියන් විසින් බලයක් පවරලා කියන එක නෙමෙයි. සමාජ සම්මුතියෙන් පමණක් ඒ අයට බලයක් ඇවිදින් කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ ගරු බුහුමන් කළ යුතුයි කියන කාරණේ තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ භූමිකාව සහ කාර්යභාරයට අනුකූලවයි. උදාහරණයක් හැටියට ගත්තොත් දරුවන් විසින් මව්පියන්ට ගරු කළ යුතුයි. එතකොට අන් අයත් කාගේ හරි මව්පියෝ තමයි. නමුත් ඊට වඩා ලොකු වගකීමක් Tamanට තියෙනවා. Tamanගේ ගත සිත නිර්මාණය කරගන්නට, Tamanට මේ ලෝකෙහි උපත ලබන්නට ලෙයින් මාසින් ශක්තිය ලබා දුන්නු මව්පියෝ කෙරෙහි ඒ දරුවාට ලොකු දැනීමක් තියෙනවා. එහෙම නැත්නම් ඒ දරුවාට ලොකු වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා ඒ මව්පියන් පිළිබඳව නිවැරදිව පිළිපදින්න. එහෙම නොවුනොත් ඒ ලෝක ධර්මතාවය තුළ තමන් වරදක් කළා වෙනවා. උදාහරණයක් හැටියට එහි අනිත් පැත්ත අපි ගත්තොත් පින්නතුනේ අපි දකිනවා ලෝකයේ තව වෙනත් අම්මා කෙනෙක්, වෙනත් තාත්තා කෙනෙක් කාට හරි අම්මා වෙලා කාට හරි තාත්තා වෙලා තියෙන්නට පුළුවන්. නමුත් මේ වෙනත් අම්මා කෙනෙක්, වෙනත් තාත්තා කෙනෙක් ඝාතනය කළාම මනුෂ්‍ය ඝාතන අකුසල කර්මයක් පමණයි සිද්ධ වෙන්නේ. හැබැයි තමන් මේ ලෝකයට ජනිත කරපු මව හෝ පියා ඝාතනය කළොත් එතන ආනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙනවා. ඒ කුමක් නිසාද? අනිත් ස්ත්‍රියක් හෝ අනිත් පුරුෂයෙක් ගත්තාම ඒ අයත් මවක් වෙන්න පුළුවන්, පියෙක් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ලොකු විශ්ව ධර්මයේ මත බැඳීමක් තියෙනවා මේ කය නිර්මාණය කරලා දීපු මව්පියන් සම්බන්ධව. ඒ නිසා දරුවන් විසින් මව්පියන් ගරු කළ යුත්තෝ, වැඳිය යුත්තෝ, පිළිය යුත්තෝ හැටියට විශ්ව ධර්මයට අනුවයි තීරණය වෙන්නේ. ඒ වගේම ශිෂ්‍යයාට තමන්ගේ ගුරුවරයා, ඒ වගේම ආයතනයේ සේවය කරන අයට තමන්ගේ ප්‍රධානියා, ඒ වගේම රටක ජනතාවට තමන්ගේ ප්‍රධාන පාලකයා, මේ විදිහට ඒ අය හුදෙක් ඒ තනතුර නිසා පමණක් නෙවෙයි පින්නතුනේ ඒ තමන්ගේ භූමිකාව මත ඉඳගෙන කරන කාර්යභාරයට අනුව ඒ අය විසින් ගරු බුහුමන් දැක්විය යුතු වෙනවා. එසේ නොකොට යම් කිසි කෙනෙක් අතිමානීව ක්‍රියාත්මක වෙනවා නම් ඒ තනත්තාගේ ලෞකික පරිහානියටත් හේතු වෙනවා, බොහෝ අකුසල් සිද්ධ කරගන්නටත් හේතු වෙනවා. ඒ වගේ මේ ක්ලේශය නිසා සිත කිලිටි කරගෙන නිවන් මාර්ග ඇහිරෙන්නටත් හේතු වෙනවා. ඉතින් මේ කාරණේ නුවණින් තේරුම් අරගෙන මේ අතිමානී බව දුරු කරන්නට නම් සමානාත්මතා ගුණය ඇති කරගෙන ක්‍රියා කිරීම වැදගත් වෙනවා. අතිමානී බව දුරු කරගන්නට සමානාත්මතාවය අවශ්‍යයි කියලා කියන්නේ පින්නතුනේ මේ සමාජයේ හැම කෙනෙක් තුළම සමානාත්මතාවය කිව්වහම හැමෝම එක සමානයි කියලා හිතන එක නෙමෙයි. පුද්ගලයන් අතර විවිධ වෙනස්කම් පවතිනවා, අනන්‍යතා පවතිනවා. හැබැයි කවර අනන්‍යතාවයක් පැවතුනා වුණත් මේ සමස්ත මනුෂ්‍ය වර්ගයාම මනුෂ්‍යෝ හැටියට එකම කුලකයක් හැටියට හඳින්නට පුළුවන්. ජාතියෙන්, කුලයෙන්, ගෝත්‍රයෙන්, ආගමෙන්, ඒ වගේම දැනුගත්කම් වලින්, දුප්පත් පොහොසත්කම් වලින්, හැකියාවන්ගෙන් මේ කවර වෙනස්කම් තිබුණා වුණත් මිනිස්සෙක් හැටියට ඒ තනත්තාගේ උත්පත්තිය ගත්තහම හැම මිනිස්සෙක්ම යම් කුසලයකින් තමයි මනුලෝ ඉපදිලා තියෙන්නේ. ඒ අනුව මනුෂ්‍ය වර්ගය සමානයි. ඒ වගේම මේ මිනිස්සුන්ගේ කායික ස්වરૂපය, කායික අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය, ඒ වගේම කයේ ඇතුළත ස්වභාවය, මේ හැම එකක්ම එකකට එකක් වෙනස් වෙන්නේ නැහැ. කායිකවත් මානසිකවත් ගත්තාම පුද්ගලයන් එක් එක්කෙනා ඔවුන්ට සමානකමක් දක්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගස් කොළන් සත්තු සිව්පාව අතර යම් යම් ජෛව විවිධත්වයන් පවතිනවා. හැබැයි මනුෂ්‍ය වර්ගයා සිංහල කතා කළත්, දෙමළ කතා කළත්, ආගම කුමක් ඇදහුවත්, වර්ණය කුමක් වුණත්, කුලය කුමක් වුණත් ඒ මනුෂ්‍යයන් තුළ යම් සමානත්වයක්, ඒකත්වයක් පවතිනවා. අන්න ඒ මනුෂ්‍යත්වයේ පවතින ඒකීය ස්වરૂපය නිවැරදිව තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් හැකියාව සමානාත්මතාවය තුලින් ගොඩනගෙනවා. ඒ වගේම පින්තුනේ අපි තේරුම් ගන්නට ඕන
පුද්ගලයන් තුළ අවශේෂ කුසල බලයෙන් ලැබුණු හැකියාවන් හෝ වෙනත් සුදුසුකම් තිබුණා වුණාට මිනිසෙක් හැටියට පුද්ගලයෙක් තුළ වැදගත්ම වෙන්නේ ගුණයෙන් සහ නුවණින් පිරිපුන් බව. ඇතැම් අවස්ථාවල ගුණධම් වඩන මහ බෝසත්වරු දුක්ඛ කවුරුල ඉපදලා ඉන්නට පුළුවන්. බොහෝ සිල්වත් ගුණවත් අය බොහොම අසරණයින් අතර පවතින්නට පුළුවන්. දැන් අපිට ඕනෑ තරම් උදාහරණ පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ අර සුනීත සෝපාක වගේ කසල අදිමින් හිටපු අය රහත් වෙන්නට තරම් ගුණ ඇති, ඒ තරම් ප්‍රඥාව වැඩුණු දෙවිවරුන්ගේ පවා වන්දනමානණයට යෝග්‍ය පිරිස තමයි ඇතැම් වෙලාවට අර කැලිකසල අදිමින් දුක්ඛිතව ජීවත් වෙන්නේ. ඉතින් ඒ කැලිකසල අදිනවාය, ඒ සේවකයෝය, ඒ කසල සෝදකයෝය කියලා නිග්‍රහ කරන්නට පෙළඹුණොත් අර නිවන් දකින්නට තරම් ගුණ නුවණ වැඩි සත්පුරුෂයෙකුටයි තමන්ගේ නිග්‍රහය හිමි වෙන්නේ. එහෙම වුණොත් ඒ අකුසල කර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපදින ආත්ම භාවවල එක්කෝ නිරේහි උපදින්නට හේතු වෙනවා. යම් හේතුවකින් මනුෂ්‍ය ලෝකයට පැමිණුණොත් පහත් ආත්ම භාවවල උපදින්නට සමාජයේ පහත්යි සම්මත වූ කුලවල ඉපදලා නිග්‍රහ ලබන්නට ඒ අකුසල කර්මය හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි තමන් යම් කරුණක් නිසා අන් අය සමග සංසන්දනය කරමින් මම තමයි උසස් අන් අය පහත් කියලා අත්ුක්කංසන පරමම්බණය කෙරෙහි යම් කිසි කෙනෙක් පෙළඹෙනවද ඒ අතිමානී බවින් තද වූ සිත් ඇති පුද්ගලයාගේ සිත ඒන් අඳුර වෙනවා, ඒන් කිලිටි වෙනවා. තමන්ගේ ස්වභාවය ඒ තැනත්තාට මනවින් නොයටහි යනවා. අන් අයගේ වටිනාකම් ඒ තැනත්තාට නොපෙනී යනවා. ඒ විට ගරු කළ යුතු මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ඒ වගේම සත්පුරුෂයින්ට, සිල්වතුන්ට, ගුණවතුන්ට මේ කිසිවෙකුට ගරු සම්භාවනාවක් නැතිව නිග්‍රහශීලීව කටයුතු කරලා මේ ලෝක වශයෙන් උත්තේ තැනත්තා පරිහානියටපත් වෙනවා. ඒ වගේම බොහෝ අකුසල් කරගෙන දුගතිගාමී වෙනවා. ඒ සිත කිලිටි කර ගැනීම හේතු කොටගෙන ඒ තැනත්තා කෙලස් නසන්නට යන නිවන් මාගෙන් පරිහානියටපත් වෙනවා. ඒ නිසා මේ අතිමානී භවයේ තියෙන දෝෂය මනවින් තේරුම් අරගෙන අනතිමානී ගුණය වර්ධනය කර ගන්නටත් සමානාත්මතා ගුණයෙන් මනුෂ්‍ය වර්ගයා දෙස බලන්නටත් ඒ වගේම කෙනෙක් උසස් වෙන්නේ අවශේෂ හැකියාවන්ගෙන් හෝ සුදුසුකම් වලින් නෙවෙයි ගුණයෙන් නුවණින් සහ ඒ තනත්තාගේ ක්‍රියාපටිපාටිය මතයි පුද්ගලයෙකුගේ උස් පහත් බව තීරණය කළ යුත්තේ කියන මේ කාරණේ නුවණින් තේරුම් අරගෙන තමන් ගුණ නුවණින් වැඩෙන්නට සත්ක්‍රියාවන්ගෙන් වැඩෙන්නට උත්සාහ කරන අතරම අන් අයගේ යහපත් ගුණයන්ට අන් අයගෙන් සමාජයට සිද්ධ වෙන යහපත් මෙහෙවරට යම් ඇගීමක් ඇතිව අනතිමානී ගුණෙන් ක්‍රියා කරන්නට අපි පුරුදු පුහුණු වීම අවශ්‍යයි. ඉතින් මේ සුද්ධහම් කරුණු සිහියේ පවත්වාගෙන අනතිමානී ගුණය දිනු කර ගන්නටත් සමානාත්මතා ගුණයෙන් ලෝකයේ දකින්නටත් අන් අයගේ ගුණවත්කම් සත්පුරුෂකම් ඇගීමට ලක් කරමින් ගුණගරුක භාවයෙන් වැඩෙන්නටත් මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අවසරයි ස්වාමීන් වහන්සේ, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණ ඉදිරිපත් කරන්නට පානදුර වැකඩ මඩවත්ත පාරේ පළවන පටමග පදිංචිව සිටි ජේ.පී.ඩබ්ලිව් පියසේන මහතා පසුගිය ජූලි 5 වන දින අප අතරින් ලියවී තෙමස් පූර්ණිය සපිරෙන හෙට දිනේදී තම ආදරණීය ස්වාමි පුරුෂයාට සෙනෙහබර පියාට සසර වසනතුරු නිදුක් නිරෝගී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ පුරුෂ ශක්තිය බලෙන් එතුමන්ට පතන බෝධිකින් නිර්වාණ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් එමෙන්ම පරලොව සැපත් දෙපාර්ශ්වයේම සිළුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සහ පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ බිරිඳ චන්ද්‍රාපියසේන දියණියන් දෙදෙනා වන මනෝජා කැල්ලපන චමිලා මණ්ඩේල් මාඩු බෑනවරුන් දෙදෙනා වන චමිත් කැල්ලපන
අනිෂා මානුවෙල් වඩු මුණුබුරන් දෙදෙනා වන කෙවින් කිසර සහ මිනිබිරිය නෙතු කියන දූතරු පිරිස විසින් 2020 ඔක්තෝබර් මාස 4 වන දිනට 50 වන උපන්දිනය සමරමින් වසර 5කට පෙර මියගිය WM බණ්ඩාරමණිකා ආදරණීය මෑණියන්ටත් මියගිය පවුලේ සිරුම ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් ආදරණීය පියාණන් ස්වාමි පුරුෂයා සහ එම දෙමව්පියන්ටත් සහෝදරීන් දූතරුවන් සහ ධර්ම ශ්‍රවණය කළා වූ සිරුම ලෝවැසියන්ට නිදුක් නිරෝගී බවත් උතුම් ධර්ම අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මාවනැල්ල අම්මාරම පදිංචි නිල්මිනි සමන් කුමාරී වාණිනායක මහත්මිය විසින්. ඒ වෙන දෙසැම්බර් 26 දිනට 91 වන මේ සපුරන දේවගේ දෝන දිසිලින්වත් ඩීලි ඩල්සි හිඟුරගේ මෑණියන්ට නිදුක් නිරෝගී බව චිරචිරණේ පතාශිර්වාද කිරීමත් අදින් වසර 19කට පෙර අභාව ප්‍රාප්ත වූ තේමි සිඤ්ඤෝ හිඟුරගේ හෙවත් තිලකසිරි සරත් හිඟුරගේ පියාණන් සහ අභාව ප්‍රාප්ත වූ සිළුම ගුරු දෙවියන්ට පින් පැමිණීමත් පානදුර ගල්තුඩේ විසූ ඩීලි සොලමන් හෙවත් සිරිල් මාමා සහ චාලට් නැන්දාද පානදුර තන්තිරි මුල්ලේ විසූ නිමල් කුරුප්පු සහ ඉංගිරිය බලව්වේ රෝහණ අජන්ත විජේසේකර සහ කුඹකේ විජේකිරි බලව්වේ ලක්ෂ්මන් බන්දු සිරියන් සොබරන් ඇතුළු මේ පරිලෝක ගියා වූ අනෙකුත් සිළුම ඥාති මිත්‍රාදීන්ට සහ බන්දුන්ට පින් පැමිණීමත් මෙම දායකත්වය දරන්නේ කුරුණෑගල අලුත් මල් කඩුවාවේ ගැමුණු ප්‍රදේශයේ පදිංචි හිඟුරගේ රෝහණ විජේසේකර මහතා සහ සොයුරු සොයුරියන් ඇතුළු පිරිස විසින්. අංක 374 6 සම්පකාර මාවත හබරකඩ හෝමාගම ලිපිනේ පදිංචිව සිට 2019 දෙසැම්බර් 31 වන දින අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික හෙද නිලධාරී එල්.එම්. අමරතුංග ආදරණීය මෑණියන්ට 2013 ජූනි 12 වන දින අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික යුද හමුදා නිලධාරී ටී.ජී. අමරතුංග ආදරණීය පියාණන්ට මීට වසර 14කට පෙර අභාවයට පත් වූ යග්නී ආරච්චි ආදරණීය සුදු අම්මාට සහ පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් සඳහා ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ හොරණ දෙකේනපුර දෙවන පටුමග පදිංචි දියණියන් තිදෙනාවන කුමාරි අමරතුංග වරුණි අමරතුංග චින්තා අමරතුංග සහ බෑනමන් තිදෙනා විසින්. ජූනි මාස 9 වෙනි දින 77 වෙනි උපන්දිනය සැමරූ දොඩන්දුව මෝතර පටුවන චන්ද්‍රලතා සෙවිරත්න මෑණියන්ට සහ ජූලි 28 වන දින උපන්දිනය සැමරූ මර්වින් නිශංක ඇන්තනි ලොකු පුතාට දීර්ඝාෂ නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් 2012 මාර්තු 30 වන දින අභාවයට පත් වූ කුලසිරි ඇන්තනි ස්වාමි පුරුෂයාට ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් දෙපාර්ශ්වම මියගිය මව්පියන් ඇතුළු පරලෝසපත් සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත් මර්වින් නිශංක ඇන්තනි ලොකු පුතාගේ සියලුම කටයුතු යහපත් ලෙස ඉටු කිරීමට ත්‍රිවිධ රත්න ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම සහ සෙත් ප්‍රාර්ථනා කිරීමත් දේශයන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් සියලුම දෙනාට ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට ආශිර්වාද කිරීමත් පවුලේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද ලබා ගනිමින් ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ දොඩන්දුව මෝතර පටුවත පදිංචි චන්ද්‍රලතා සෙනවිරත්න මහත්මිය ඇතුළු දූදරු මිනිබිරි මුණුබුරු පිරිස විසින්. PBM හීන්වෙනිකේ මෑණියන්ගේ 97 වන ජන්මදිනය නිමිත්තෙන් දීර්ඝාෂ පැතීමත් MU සියාතු පියතුමා මියගොස් අදට වසර 10ක් ගත වීම නිමිත්තෙන් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සහ විජයරත්න සොහිරා මියගොස් 20 වන දිනට තෙමසක් ගත වීම නිමිත්තෙන් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ සමගම අනුලාවති අසනි භාග්‍යා PSM ටිකිරි බණ්ඩා RM පුංචි බණ්ඩා මවගේ පියාගේ මියගිය සියලුම දෙනාට අජරාමර නිවන් සුව පැතීමත් MU ලොකුමෙනිකේ සහ සහෝදරීන් විසින් ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන ලබනවා. එලෙන්න වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ රන්ටැබේ වැලි වරණා කැටිය අංක 81 පදිංචි MU ලොකුමෙනිකේ මහත්මිය සහ සහෝදර සහෝදරියන් සහ පවුලේ සියලු දෙනා විසින්. ධර්ම දානයේ පිණිස සහ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් 2020 ඔක්තෝබර් 4 වන දිනට උපන්දිනය දෙන දිනිෂ් ධම්මික හේමචන්ද්‍ර මහතාට සුබ පර්ත් නගරයේ ශෙලි ට්‍රයිඩර් මාවත අංක 27 දිනිෂ් ධම්මික හේමචන්ද්‍ර මහතා
දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. එනම් සඳහන් කළ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව සෑම දිනාටම ධර්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ කුසලය තම තමන් සදහ සිටින් නුවණින් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ කුසලයක් ඒ දයාකාර කුසලය ලෝක සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දායකත්වයේ ධර්ම පින්තුන්ට වගේම ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම පවුල්වල සියලු දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. ඒ නම් සඳහන් කළ මිය පරලෝකීය ඥාතීන් ඇතුළු හැම දිනාගෙම පරම්පරාවල මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙමත් භව ගමන සුවපත් කරගනිත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. දායකත්වයේ දරන පින්වත් හැම දිනාටම විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන නම් සඳහන් කළ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ සියලු දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් සමග සම්පන්නව තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සුපින්නතුනි, මජ්ක්‍ධිම නිකායේ වත්තෝපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කරන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ ධර්මදේශනා මාලාවේ 14 වන ධර්මදේශනාව අද සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ දෙනා වහන්සේට සාදු නතක් දෙමින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබට පුළුවන් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 011269 7140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන් මෙම ධර්මානුශාසනාවේ සංයුක්ත පටයක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ජාතික ගුවන්විදුලියේ ගී ප්‍රසන්ටේෂන් නම්බර ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.